පැතුරුම්පත් මෘදුකාංග භාවිතා කරලා අපි මුලින් වීඩියෝ සාකච්ඡා කරන ලැබුවා. පැතුරුම්පත් මෘදුකාංගය අතරින් විශේෂයෙන්ම එක්සෙල් මෘදුකාංගය භාවිතා කරන ආකාරය පිළිබඳව. අද අපි තවදුරටත් සාකච්ඡා කරනු ලබන්නේ එක්සෙල් මෘදුකාංගය භාවිතා කරලා අර්ථවත් වූ යමක් කියවීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව. දැන් මේ තිරපත මත ඔබ දකින්නේ යම්කිසි ශිෂ්‍ය පිරිසක් කිසියම් විෂය 4කට ලබාගත් ලකුණු පිළිබඳව එකතු කරගත්ත දත්ත වාර්තාවක්. මේ දත්ත වාර්තාව තුලින් අපට යොදාගත නිගමන ප්‍රමාණයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බැලුමට දැන් උදාහරණයක් විදියට ගණිත විෂය ධාරාව ගත්තොත් මේ ශිෂ්‍යයන් කීප දෙනා ගණිත විෂය ධාරාවට ලබාගත් ලකුණු පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් මේ අවස්ථාවේ දකිනවා. දැන් ඇත්තෙන්ම මේ තියෙන ලකුණු සාමාන්‍යයෙන් ගත්තොත් ලකුණු 8ක් විතර තමයි සටහන් කරලා තියෙන්නේ. ශිෂ්‍යයන් 8 දෙනෙක් විතර. ඒකට මේ වගේ සංඛ්‍යාවක නම් වැඩිම ලකුණු අඩුම ලකුණු තීරීම විතරම පහසුතාවක් ඇති වෙන්නේ නැහැ. මොන සාමාන්‍ය පන්ති කාමරයකද ළමයි සාමාන්‍යයෙන් 50ක් පමණ ඉන්නවා නම් අපට සිදු වෙනවා මේ 50 අතරේ සමහර විට ගණිත ලකුණු වැඩියෙන්ම ගත්ත ශිෂ්‍යයා තෝරා ගන්න. අඩුවෙන්ම ගත්ත ශිෂ්‍යයා තෝරා ගන්න. ඇතැම් විටක එකම ලකුණු ගත්ත ශිෂ්‍යයන් දෙන්නෙක් ඉන්න පුළුවන්. අපි කියන්නේ මාතය කියලා. මේ වගේ ලක්ෂණ අපට කිසියම් අවස්ථාවකදී තෝරා ගන්න සිදු වෙනවා. ඉතින් අපි ඒ නිසා එවැනි අවස්ථා හඳුනා ගන්න විවිධාකාර ක්‍රියාකාරකම් පරිගණකයේ සමග භාවිතා කරනවා. දැන් අපි උදාහරණයක් හිතමු. මෙතන මට අවශ්‍ය වෙනවා මේ ශිෂ්‍යයන්ගේ ලකුණු වල එකතුව සොයන්න. මම එහෙනම් කරන්නේ මට පැහැදිලිව පේනවා මේ ශිෂ්‍යයන්ගේ මේ ආකාරයට ඇතුළත් වීමේ අංකය මුලකුරු සමග 9 විෂයන් 4ක ලකුණු තියෙනවා. ඉතින් මට අවශ්‍යයි ඊළඟ ලකුණ ඒ කියන්නේ එකතුව කියන ලකුණ හඳුනා ගන්න. ඒ නිසා මෙන්න මේ ස්ථානයේ මට එකතුව සෙවිය යුතු නිසා මම සඳහන් කරනවා එතනදී මාතෘකාවත් අපට අවශ්‍යයිනේ. ටෝටල් කියන මාතෘකාව පෙරට කරලා එහෙමනම් ඔය ආකාරයට මේ කොටස සටහන් කරගනිමු. දැන් මම මේ මාතෘකාව ලියලා මාතෘකාව ඉවත් කරගන්න ලැබුවා. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මේ විෂයන් 4 එකතුව සොයා ගන්න. අපි කලින් පාඩමේ සාකච්ඡා කළා ඒකම මතක් කළා කලින් පාඩම ඇතත් නැතත් මේ පාඩමේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතන අපි මේ 85 89 98 90 කියන මේ සංඛ්‍යා 4 අපි එකතු කරගත යුතු වෙනවා. ඉතින් අපිට මේ 85 කියන සංඛ්‍යාව තියෙන්නේ D5 කියන කෝෂේ. මේ පැත්තෙන් D මේ පැත්තෙන් තියෙන 5. ඒ නිසා D5 කෝෂයේ තියෙනවා අපට හඳුනා ගන්න පුළුවන් 85 කියන සංඛ්‍යාව. මෙතන කියන්නේ E5 කෝෂය 89, F5 කෝෂය 98, G5 කෝෂය 90. දැන් අපිට මේ කෝෂ වල තියෙන අගයන් එකතු කර ගැනීම අවශ්‍යතාවක් තියෙනවා. අපි ඒ නිසා සෑම විටම භාවිතා කරනවා ගණිත කර්ම සඳහා එක්කෝ ෆෝමියුලා එහෙම නැත්නම් ෆන්ක්ෂන්. එතකොට මේ ෆෝමියුලා පාවිච්චි කරනකොට අපිට ෆෝමියුලා එක ලියන්න සිදු වෙනවා. බලමු ෆෝමියුලා එක ලිවීමේදී කරන ආකාරය අනිවාර්යයෙන්ම සමාන ලකුණු අවශ්‍යයි. ඉන්පසුව ලියන කිසි දෙයක් අතරේ හිස් තැන් තියන්න බෑ. ඉඩකඩ තියන්න බෑ. ස්පේස් තියන්න බෑ. දැන් අපි බලමු. අපිට තියෙන පළමුවෙනිම කෝෂය වෙන්නේ D5. මම නිසා D5 කියලා සටහන් කරනවා. මේ D5 මම සටහන් කරද්දි මට අක්ෂරය කැපිටල් වීමේ අවශ්‍යතාවක් නැහැ. ඊළඟ මට අවශ්‍ය වෙන එකතු කිරීම ලකුණු මේ භාවිතා කරනවා. දැන් මට ඔබට දකින්න පුළුවන් මේ වෙලාවේදී මේ 85 කියන ලකුණ පරිගණකයේ විසින් කොටු කරගෙන තියෙනවා. අපි ඉලක්කගත කරගත්ත ස්ථානයක් මෙය. ඒ නිසා ගැටලුවක් අපිට තියෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යන්න ඕන E5 කියන කෝෂයට. මම E5 කෝෂයත් මේ ආකාරයටම ලියනවා. ඔන්න E5.
ඊපහ කෝෂය ගැන ලිව්වම එයා භාවිතා කරන ඊපහ අරන් තියනවා 89 කියලා. ඒ 89 කියන සංඛ්‍යාව ඊපහෙන් අපි අරන් තියෙනවා. ඊළඟ අවස්ථාවේදී අපට අවශ්‍ය වෙන්නේ 98 කියන සංඛ්‍යාව. 98 තියෙන්නේ F5. අපි නම් F5 කියලා මේ වගේ ලියමු. ප්‍රමාදයක් සිදු වුණා. මම නැවතත් මක් කළා අපි එකතු කිරීමේ ලකුණු ලියන්න ඕන. දැන් ඔන්න අපිට F5 කියලා සටහන් කරාම ඔබ දකිනවා ඇති මේ D5 කියන සටහන එකතු වෙන්නේ මෙන්න මේ විදිහට නිල් පැහැයට හුරු කොටු කිරීමක් තියෙනවා. දැන් මේකත් නිල් පැහැයට හුරුව තියෙනවා. මෙතන 89 කොටුලා තියෙන සාමාන්‍යයෙන් දම් පැහැයට වගේ ආසන්න අපි හිතමු ෆැමිලි පාට කියලා. එහෙන් පාටේ පැහැය ලකුණු කරන් තියෙනවා. මේ 98 සටහන් වෙන්නේ වෙනත් පැහැයකින්. මේ නිසා එකිනෙක හඳුනා ගන්නවා නම් ඔබට පැහැදිලිව පේන්න ඕනේ අඩුවක් නැතිව ඒ ස්ථාන තෝරා ගන්න බව. මම ඉතිරි කොටසක් ගන්නවා එකතු කිරීම. මට අවශ්‍ය වෙනවා 90 තියෙන්නේ G5 කෝෂයේ. මම G5 කෙල්ලුවම යා G5 කෝෂයත් ඔන්න දින් කරගන්න ලැබුවා. මේ ආකාරයට අපට පුළුවන්කම තියෙනවා මේ කෝෂවල නම් ලියලා එකතු කිරීමක් එක්ක සම්බන්ධ කරලා නිවැරදිව ලැබිලා තියෙනවා නම් අපි මේ කොටස පරිගණක යන්ත්‍රයේ යතුරු පූර්වයෙන් එන්ටර් කරනවා නිවේශනය කරනවා. ඔන්න උත්තරය අපට ලැබුණා 362. එතකොට මේ ආකාරයට අපට එකතු කිරීමේ කාර්ය කරන්න පුළුවන්. මම මේ උඩ පෙන්නුවේ එකතු කිරීමේ කාර්ය කරන එක් ආකාරයක් අපි සෙල් වල නම් ලියමින් ගියා එකතු කිරීම ලකුණත් එක්ක. මේ හැර තවත් අපි ක්‍රමයක් කතා කරමු. මේ කොටස මේ ආකාරයේදී මේ කොටස කතා කරන වෙනත් ආකාරයක්. මෙන්න මෙහෙම. මට ඕනේ එකතු කිරීම කරන්න. මම සමාන ලකුණක් යොදනවා. යොදලා මම එයාට පෙන්නනවා මට මුලින්ම ඕන මෙන්න මේ කෝෂය. එයායි කෝෂය ලියාගත්තා. ඔබ දකින්නේ මේ D6 කියලා ලියාගත්තා. මේ D මේ පැත්ත ගත්තම 6 නිසා D6. එකතු කිරීම මම කියන ඊළඟ කෝෂය. මෙන්න මේක මට අවශ්‍යයි. එයා ගන්නවා E6 කියලා. එකතු කිරීම. නැවතත් මම ගන්නවා මට මේ කෝෂය අවශ්‍යයි. එකතු කිරීම. මට මේ කෝෂය අවශ්‍යයි. මවුස් එකෙන් ක්ලික් කරලා පෙන්නනවා. ඒතර මෙතෙන්දිත් අර කලින් අපි ලියාගෙන ගියා වගේ තමන්ගේ කෝෂ ටික ගන්නවා. මම එන්ටර් කරාම උත්තරය ලැබෙනවා. ඒක කරුණු මම දෙක දෙවිදියක් කතා කරා එකම ආකාරයට ගන්න පුළුවන්. ඊළඟට අපි ලියනවා සමාන ලකුණු ලියලා සම් කියන වචනේ SUM ලියලා වරහණක් කරලා අපි කියනවා මෙයාට අපට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කලාපය කියලා. මට ඕනනම් පෙන්වන්න මේ විදිහට. මෙහිම එක ක්‍රමයක් තමයි කලාපයේ මුල තියෙන සෙල් එක පෙන්වනවා ක්ලික් කරලා කීබෝඩ් එකකින් අපි තියනවා දෙතිත නැත්නම් කොලන් මාක් එක කියලා අපට ඒකට මේ ගැටලුවක් මත මේක වර්තනාවකට සටහන් වෙනවා ඊළඟ සෙල් එකේ නම. නමුත් අපි අවශ්‍ය මේ අවසන් සෙල් එක අපට මේ සෙල් එකට පෙන්වන්නත් පුළුවන් ඔය විදිහට. එහෙන් පෙන්නුවත් එයාගේ බාර ගන්නවා වරහන් වහලා එන්ටර් කරාම උත්තරේ ගන්නවා. ඒත් එක ක්‍රමයක්. තව අපට පුළුවන් සමාන ලකුණු ලියලා සම් කියලා ලියලා වරහණක් කරලා මෙතන මෙන්න මේ ආරම්භයේ සිට පියවරෙන් පියවර මේ ආකාරයට එයාට මතු කරලා දෙන්න පුළුවන්. මෙහෙම අරගෙන අපිට සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ තමයි මම නැවත පෙන්නන්නම් සමානයි සම් කියලා ලියලා වරහණක් කරලා අපි අපේ කෝෂ ප්‍රමාණය මේ ආකාරයට එකිනෙක ඇදගෙන එන්න අවශ්‍ය වෙනවා. අන්න ඔකට අපි පෙන්නන්න මේ සිදුවීම සමානයි සම් වරහණක් කරියා පටන් ගන්නවා මේ ආකාරයට. ඔහොම පටන් ගන්න ඔය ආකාරයට අපි
අවස්ථා 4යි. වරහන් වහනවා එන්ටර් කරනවා. අපි සැලකිලිමත් විදියක් තියෙනවා. Excel පාඩම කරන තාක්කල් අපට ගණිත කර්ම දා භාවිතා කරන වරහන වෙන්නේ සුළු වරහන විතරයි. වෙනත් වරහන් භාවිතා කරන්න බෑ. වෙනත් වරහන් භාවිතා කරන වෙනත් වැඩසටහන් වල පුළුවන් වේවි. නමුත් මේ වැඩසටහන විශේෂයෙන්ම ස්ප්‍රෙඩ්ෂීට්ස් යටතේ, පෙතුරුම්පත් යටතේ Excel භාවිතා කරද්දී අපට සුළු වරහන විතරයි භාවිත කරන්න පුළුවන්. දැන් මම ඔබට ආකාර කීපයක් කිව්වා එකතුව සොයන්න පුළුවන්. මේ විදිහට අවස්ථා ගණනක් කිව්වා. ඔබට පුළුවන් මේ වීඩියෝ ආපසු දර්ශනය කරගෙන මේ කරන ලද ක්‍රියාවන් ටික කලින් තහවුරු නැත්නම් නැවත තවත් තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා නැවත පුන පුනා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඔය ආකාරයට අපට පුළුවන්කම තියෙන. තව මේ හැරුණෙන් පස්සේ ඔබ දකිනවා ඇති මෙන්න මේ අපේ මේ කතා කරන Excel තිරේ මෙතන ඉස්මතු වෙලා තියෙන home කියන වචනේ උඩ මේ ඉස්මතු වෙලා තියෙන home මේ home වල මෙන්න මේ home වල නැත්නම් අපි වෙනස් කරන ක්‍රමයේදී වෙනස් වෙනවා. ඒ බලන්න වෙනස් වෙන බව පේනවනේ. නේ ඉතින් වෙනස් වෙනවනේ. එතකොට අපට මේ වෙනස් වෙනම කරන දේ පස්සේ කතා කරමු. මම home ගැන කතා කරන්නේ. home වල ඔබ දකිවි මේ තියෙන එකනේ කණ්ඩායම්. මේ තියෙන group තියෙන font, alignment, number මේ group වල මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ ස්ථානේ මේ මෙතන තියෙන auto sum කියලා. auto sum කියන්නේ සංක්‍රීයව එකතු කිරීම දෙන අවස්ථාව. මොන auto sum වල මෙන්න මේ අපි සාමාන්‍ය මේ ලකුණ අධ්‍යාපනය ලැබනකොට බොහෝ දෙනෙක් කතා කරන ලකුණක් සිග්මා කියලා. එහෙම අදහසක් නැති යම් කෙනෙක් සම්බන්ධ නම් මේ ලකුණ සිග්මා බව සිහිපත් කරගන්න. ඉතින් මම සිග්මා ලකුණ වරක් ක්ලික් කරනවා. ඔබට පේනවා වරක් ක්ලික් කරාම කම්පියුටර් විසින් එයා කරගත්ත එයාට අවශ්‍ය විදියට ඉහළ සිට පහළට එකතු කරනකොට තොරතුරක් දාගත්තා. නමුත් අපට අවශ්‍ය ඉහළ සිට පහළට නොවේ නිසා අපි කරන්නේ මෙන්න මේ ආකාරයට මේ පැත්තට මේ ආකාරයට නැවත තවත් ගන්නම්. මේ සිග්මා ලකුණ ක්ලික් කරා. එයා හිතන්නේ උඩි පැත්තෙන් තමයි එකතු වෙන්නේ. අපිට අවශ්‍ය වම් පැත්තනේ. දැන් අපි මෙහෙම මේ ආකාරයට අපිටගන්න පැහැදිලිව අපි මේ කොටස ඇද ගන්න ඕනේ. ඔන්න ආකාරයට අපිට එතනින්වත් පුළුවන් ලබා ගන්න එකතුව. දැන් මම ආකාර ගණනක් කියාගෙන ආවා. ඔබට වීඩියෝ දර්ශනය බලද්දී මේ ආකාර ගණනම පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාව සඳහා. මම මේ කිව්වේ හැම එකක්ම එකතුව ලබා ගත හැකි ක්‍රම. හොඳයි. දැන් අපි හිතමු අපට මෙතන නම් ඉතා සුළු පිරිසක් ඉන්න නිසා මේ විදිහට එකින් එක ලියලා යන්න පුළුවන්. මම තවත් පැහැදිලි පෙන්නන්නම්. උදාහරණයක් සමානයි සම් මලිව්වා වරහණක් කැරියා. මෙන්න මෙතන ඉඳලා මේ දක්වා ටික වෙන් කරගන්න. මේ අවස්ථාවටි. එතකොට අපට එකතුව සෙවීමේ ක්‍රම කතා කරද්දී මේ විදිහට අවස්ථා ගානක් මම සාකච්ඡා කළා. මේ ආකාරයට අපට පුළුවන්කම තියෙනවා එකතුව සෙවීමේ විවිධ කියන දෙයක ඇත්තම එකම ක්‍රමයක් තමයි. නමුත් එහි විවිධ ප්‍රරූප තියෙනවා, ආකාර තියෙනවා, ටයිප්ස් තියෙනවා. අපි ඒක භාවිතා කිරීම වඩා හොඳයි කියලා මමත් යෝජනා කරනවා. දැන් එහෙමනම් අපි දැන් බලමු මෙතන සම් අපිට පුළුවන් ලියන්න පෙන්වන ප්‍රමේය සෙල් එකේ නම තිද්දක තියෙන මේ ආකාරයට එළිව ගමන් යන සෙල් එක නම අපි ඒ සෙල් එක මකලා අවසන් සෙල් එක පෙන්වමු වරහන් වල එන්ටර් කරමු. හොඳයි. මෙන්න මේ ආකාරවලට අපට ලැබෙන විවිධ සිදුවීම්. මම නැවත වතාවක් මේ ගැන කතා කරනවා. මෙහෙම
මේ කොටසේ අපට අවශ්‍යතාව තියෙන නිසා මේ සාකච්ඡා කරන්නේ සම් කියලා ලියලා මේකත් හොඳට බලමු. මම මෙන්න මේ විදියට මේ ඔබ දකිනවා ධන ලකුණක හැඩයක්. මම මේකට නම් කරලා තියෙන්නේ ෆ්‍රී හැන්ඩල් කියලා. ෆ්‍රී හැන්ඩල්. මේ ෆ්‍රී හැන්ඩල් එක පාවිච්චි කරලා අපි මෙතන ඉඳලා මේ දක්වා ඇද ගන්න උත්සාහ ගන්නවා. මම දැන් කරන්නේ මෙතනින් පටන් ගන්නවා. ඔන්න ඔය ආකාරයට මම අවස්ථා හතරම ආවා. මේ භාවිතා කරේ මෙන්න මෙතන තියෙන ෆ්‍රී හැන්ඩල් කියන කොටස. ෆ්‍රී හැන්ඩල් එක පාවිච්චි කරලා අපි මේ ආකාරයට සටහන් කරගත්තා. කම්පියුටර් එකෙන් නම් කරගන්නවා මේ කොටස D11 සිට G11 කියලා ප්‍රකාශිත හරි. හැබැයි මෙතන වරහන වහරන්නේ මම නිසා වරහන වහනින් ගහින් අපේ කාර්යය වරහන වැවුවා එන්ටර් කරා. ඔය ආකාරයට අපට මේ හැම தත්ත්වයක්ම ලබා ගැනීම හැකියාව තියෙනවා. මම එහෙනම් භාවිතා කරේ මේ සඳහා අපි එක් අවස්ථාවකද මේකෙන් භාවිතා කරලා මේ විදිහට එකතු කරමින් ගියා. මේකට අපි කියේ මොකද්ද? ෆෝමියුලා කියලා. අපි කතා කරේ එවැනි ක්‍රියාවන් ෆෝමියුලා කියලා නම් කරනු ලැබුවා. මම මේ නැවත වතාවක් සටහන් කරන්නේ කලින් පාඩමට සම්බන්ධ වීමේදී යම් ගැටලුවක් මතුවුණා නම් ඔබට දැන කියා ගන්නට. දැන් මෙන්න මේ විදිහට මේ ෆෝමියුලා කියලා අපි නම් කරන්නේ මේක සිංහලෙන් කියන්නේ සූත්‍ර කියලා. එතන මේ සූත්‍රයක් කියන එක අපි භාවිතා කරන්නේ මේකට අපි කියන්නේ සූත්‍ර කියලා. අපි සූත්‍ර භාවිතා කරනවා අපි විසින් ලිවීමේ කාර්ය කරගෙන යද්දී. ඒ නිසා ඔබට පරිගණක යන්ත්‍රයේදී අපි පැතුරුම්පත්වල විශේෂයෙන්ම Excel භාවිතා කරද්දී අපි ෆෝමියුලා ලියනවා. මෙන්න මේ පිළිම කතා කරේ එවැනි ෆෝමියුලා එකක් ක්‍රමක්‍රමයෙන් අපි අපට අවශ්‍ය විදියට ගණිතය පාවිච්චි කරලා ගණිත සංකේත පාවිච්චි කරලා ලියලා තියෙනවා. මේකට ගියාමත් මම එම ක්‍රමයෙන් පාවිච්චි කරා ගමන් මාර්ග වෙනස් වෙනාට. මේ අවස්ථාවේ අපි සම් කියලා කියන පාවිච්චි කරලා තියෙනවා. සම් කියන එක ඒක අයිති වෙන්නේ ශ්‍රිත වලට. අපි ඒකත් කියමු. මේක අයිති වෙන්නේ ශ්‍රිත කියන ගොඩට. ඒකට අපි ළඟ භාවිතා වෙන අවස්ථා තියෙනවා. මම ඒක සටහන් කරන මේ විදිහට ශ්‍රිත කියලා. මේ ශ්‍රිත කියන වර්ගය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ෆන්ක්ෂන් කියලා. ෆන්ක්ෂන්. දැන් අපි මෙතෙක් කියලා කතා කරන්න ලැබුවා මේ මෙන්න මේ තියෙන එකතු වීම අවස්ථාවලදී අපට සූත්‍ර යොදාගත්තා, ශ්‍රිත යොදාගත්තා. දැන් ඔන්න අපි එක්තරා විදියකට පුංචි උඩින් කොටස පේන්නේ නැති බවට පත් කරලා තියෙන මේ කොටස මෙතන තියෙන මෙන්න මේ බායකින් ඉහළ පහළින් ගන්නවා. මේකට අපි කිව්වේ ස්ක්‍රෝල් බාර් කියලා. මම ස්ක්‍රෝල් කරන ඔබට පෙන්නවා. දැන් අපි භාවිත කරන වර්ග දෙකක් සූත්‍ර සහ ශ්‍රිත. මම දැන් මෙතනදී මෙන්න මේ සූත්‍රයේ තියෙන්නේ මම මෙන්න මේ ප්‍රදේශය මේ වගේ මෙන්න මේ ලකුණෙන් උත්සාහ ගන්නවා පහළට ඔන්න හරි අපි මම මේ කරේ මොකද්ද මෙන්න මේ තියෙන ෆ්‍රී හැන්ඩ් එක පාවිච්චි කරලා යම් කිසි කලාපයක් තේරුවා රේන්ජ් එකක් සිලෙක්ට් කරා. ඒ රේන්ජ් එකක් සිලෙක්ට් කරන්නේ විවිධ ක්‍රියාවන් සඳහා. එකක් තමයි මට දැන් මෙන්න මේ කොටස ඉවත් කරන්න ඕනේ. මකලා දාන්න ඕනේ. මම රේන්ජ් එක මත කරලා කීබෝඩ් එකෙන් ඩිලීට් කරනවා. ඒතර මට ඒ කොටස මැකිලා යනවා. හොඳයි. දැන් මම ළඟ තියෙන්නේ කලින් සාකච්ඡා කර විදිහට මේ සංඛ්‍යා හතරට හිමි සෙල් ඇඩ්‍රස් හතරේ එකතුව සොයපු ආකාරය.
මට දැන් නැවතවතාවක් මේකට ගියාම මේ ආකාරයෙන් ලියන්න වෙනවා. වෙනසක සිදු වෙන්නේ අංකේ වෙනස් වෙන එක විතරයි. B5 C5 B5 B6 වෙනවා. C5 C6 වෙනවා. ඔය විදිහට යන්න ඕනේ. මෙන්න මේ කාර්යය පහසු කරන්න අපි භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ ස්ථානයේ මම කලින් දවසක් කලින් පාඩම් කතා කරා අර මේ මවුස් පොයින්ටරය මූසික යත අරන් යද්දී විවිධාකාර හැඩ පෙන්වනවා කියලා. මේක හැඩයක්. මේ හැඩ තමයි නම් කරලා තියෙන්නේ ෆ්‍රී හැන්ඩල් කියලා. මෙන්න මේ හැඩය සමහර දැන් හමු වෙනවා අපිට. මේ හැඩෙත් හමු වෙනවා. මම මේ හැඩය හමු වෙනවා කියන්නම්. මෙන්න මෙතන මේ අපි අරන් තියෙන කෝෂය. මේ කෝෂය මේ වෙලාවේ සක්‍රීය කෝෂය වඩපත් වෙනවා. ඒ සක්‍රීය කෝෂය වඩපත් වෙන්නේ මේ කෝෂය වටා තමයි සෙල් පොයින්ට් එකට දාල වෙන එහෙම නැත්නම් ආය කෝෂ පෙන්වන කොටසට අයිති වෙන අවස්ථාව තියෙනවා. මෙතන මේ කෙලවරට ගියාම පුංචි වෙනසක් පේනවා. අන්නේ වෙනස ළඟට මවුස් එක අරන් ගියාම මේ මහත දන ලකුණ සිහින් දන ලකුණ වලපත් වෙනවා. මේ බලන්න. ඔන්න සිහින් දන ලකුණ. මේ සිහින් දන ලකුණට අපි කියන්නේ ෆිල් හැන්ඩල් කියලා. එහෙනම් මම ෆිල් හැන්ඩලෙන් අල්ල මේක අදිනවා පහළට. බලන්න. මේ අගේ ලියලා ෆිල් හැන්ඩලෙන් අල්ල අදිනවා පහළට. මේ දීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. යම් ආකාරයකින් කුඩා හෝ වෙනසක් සිදු වුණොත් ඒ වෙනස අපට නැවතත් බලපාන නිසා ඉතාම සීඝ්‍රයෙන් මේ කොටස පහළට ගන්න. ඔන්න ආකාරය. දැන් ඔබට දැන් පේනවා ඇති මේ අවස්ථාවල අගයන් අපට ලැබිලා තියෙන නිසා අපිට හැම තැනකදීම මේ බලන්න මෙතන බලන්නකො මේ අගයන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අපට ඔන්න ආකාර තියෙනවා. මම මේ භාවිතා කරේ මේ වෙලාවේදී සමාන ලකුණ භාවිතා කරන ඒකම ෆෝමියුලා පාවිච්චි කරලා ලියන ගණිත කර්ම සඳහා. හොඳයි. මම මේ කොටස ඔක්කොම මේ විදිහට අපට මෙන්න මේ ආකාරයෙන්ම පුරතන උත්සාහ ගන්නවත් සමග සිලෙක්ට් කරා. මම මේක මොකද දානවා. දැන් මට අවශ්‍යයි මෙන්න මෙහෙම කතා කරන්න. අපි මේකෙදී සම් කියන වචනේ පාවිච්චි කරමු. සමානයි සම් කියන්නේ පාවිච්චි කරලා සාමාන්‍යයෙන් මේ ඔබ දැනගත යුතු වෙනවා අපි මේ විදියට ෆන්ක්ෂන් ලියද්දී පරිගණක යන්ත්‍රය ළඟ ෆන්ක්ෂන් බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒ වයින් අපි හොයන්නේ කුමක්ද කියන එක පරිගණක යන්ත්‍රයෙන් නොදන්නා නමුත් එයා අපට යෝජනා කරනවා මේන් කවද්ද ඔබට අවශ්‍ය කියලා. ඒ නිසා SUM ඔක්කොලියන අපි SU ලිව්වා කියමු. SU ලිව්වනම් එයා ඒකට ගැලපෙන විදිය වචන ලැස්ත පෙන්නනවා. අපි මම SUM ලිව්වා මෙයා කරන්නේ ඒක දාලා වචන ලැස්ත තෝරා ගන්නවා. මොකද බලන්න මේකන ප්‍රකාශුත් කියනවා. ඔබට ප්‍රකාශ පාවිච්චි කරන ක්‍රම තියෙනවා. අවධානයෙන් සාකච්ඡා කරනවා නම් මම මෙහෙම කියන්නේ අපි Excel ධාරාව තුල සියලුම ෆන්ක්ෂන් වල කතා නොකරත් ඔබට පුළුවන් ෆන්ක්ෂන් එක නමත් එක්ක යොදාගෙන මෙන්න මේ කියන ප්‍රකාශිත ආදේශ කරගත්තට පස්සේ පැහැදිලිව වෙනත් භාවිතා නොකළ ෆන්ක්ෂන් එකක් වුණත් සිතයක් වුණත් භාවිත කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරන මොකද පරිගණක ශාස්ත්‍රය කියලා කියන්නේ සියල්ල ඉගෙනගෙන අවසන් කළ හැකි ශාස්ත්‍රයක් නොවන නිසා. හොඳයි එහෙනම් අපි මේ ආකාරයට සම් ලිව්වා වරහණක් කැරියා. දැන් මම මෙයාට කියනවා මට ඕනේ මෙන්න මේ දක්වා කොටස කියලා. මට අවශ්‍ය නම් මෙහෙම ලියන්න පුළුවන් මේ ප්‍රදේශයේ පෙන්වලා දෙන්න. මේ ප්‍රදේශයේ පෙන්වලා දෙන්න පුළුවන් මේ ඇදලා. ඒක. එහෙම නැත්නම් ප්‍රකාශ ප්‍රදේශය ලියන්න පුළුවන්. ලියනකොට ලියන්නේ අපි මේ මුලම සෙල් එකේ නම සංඛ්‍යා 85 තියෙන D5. D5 ලිව්වා. ඒ ආකාරයට කෝල් මාර්ක් තිද්දක තිබ්බා. ඊළඟට අවසන් වෙන්නේ G5 සෙල් එකෙන් අපි නිසා G5 මේ කොටස නිවැරදිව මේ විදිහට රින් කරන් තියෙනවා. අපිට තියෙන්නේ වරහන් වහලා එන්ටර් කරන්න. දැන් ඉතින් මෙන්න මේ කර ආකාරයක් මෙතන පාවිච්චි කරේ ශ්‍රිතයක්නේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරේ. ශ්‍රිතේ පාවිච්චි කරලා පස්සේ පුළුවන් මෙන්න මේ ස්ථානට ගිහින් මේ හැන්ඩල් එක ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා
හිමින් සීරුවේ පහළට ඔබේ දත්ත ටික පමු කරගන්න. සැලකිලිමත් වෙන්න ඕනේ පමු කිරීමේදී යම් අඩුපාඩුවක් අතවසීමක් සිදු වුණොත් අපි කුඩා හෝ ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් මේ කොටස අතහුරු කරගන්න ඕන බව සිහිපත් කරගන්න ඕන. මේක අතහුරු කරගන්න. ඒ ආකාරයෙන් අතහුරු කරගන්න. ඒ වගේම පුතේ ඒකම අපි මතක් කරන්න ඕනේ මේ අතහුරු කරනවා කියලා කියන්නේ අපි අත භාවිතා කරනවට මේ ආකාරයට. තවත් නැත්නම් අත් යුරු කියලා කියන අප සාමාන්‍ය කඩදාසියක කියන විදිහට මේවා ලියාගෙන එකතු කරන යාමේ ක්‍රියාවට අපි කියන අත් යුරු කියලා. මේ මම කරේ මේවා සාමාන්‍යයෙන් ඒ වගේ ආකාරයක් නෙවෙයි අත් යුරු ආකාරයක් ලියලා තියෙන්නේ මෙතනදී. හොඳයි. අප සතුව තියෙනවා ලකුණු ලැයිස්තුවක් එකතුවක් සමග. හොඳයි. දැන් එතකොට අපට මම මෙන්න මේ ඉදිරි කොටස ඉඳ ගන්න පුළුවන්ද කියලා බලන්න. මේ ආකාරයට සිලෙක්ට් කරලා මේ මත රයිට් මවුස් ක්ලික් කරලා අරගෙන ඉන්සර්ට් කරන්න කියලා. මෙයා අපට අලුත් තීරුවක් ලබා දුන්නා. මම මේ අලුත් තීරුව පාවිච්චි කරලා අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ එකිනෙක ශිෂ්‍යයාගේ නැත්නම් පුද්ගලයාගේ ලකුණු වල එකතුව දැන් අපි දන්නවා. මේ තියෙන ලකුණු එකතුව. මේ එකතුව විෂයන් 4ක් නිසා ලැබුණේ. එහෙනම් අපට මෙතනදී අවශ්‍ය වෙනවා මේ ලකුණු 4 එකතු වෙලා හැදිලා තියෙන එකතුවේ අණුව මේ අය ගත්තු සාමාන්‍ය උදාහරණයක් විදිහට ගණිත 85ක් කරන් තියෙනවා. විද්‍යාවට 89ක් කරන් තියෙනවා. ඒතර භාෂාවට 98යි. ආගමට 90යි. මෙන්න මේ සියල්ලම ගත්තම සමහර ඒවා 90 ගණන් සමහර ඒවා 80 ගණන්. පොදුවේ ගත්තම කිසියම් අගයක් කියන පුළුවන් බලමු මේ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් අරගෙන සියලු විෂය සඳහා. අපි ඒකට භාවිතා කරන්නේ average කියන ක්‍රියාව. average සාමාන්‍ය අගය. ඒත් අපි සාමාන්‍ය අගය සොයන්න බලමු මොනවද තියෙන ක්‍රම කියලා. එක ක්‍රමයක් වෙනවා මෙන්න මේ තියෙන එකතුව 4ෙන් බෙදුවොත් average එක ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ 362. අපි සමාන ලකුණ ලියලා 362ට අදාළ වෙන්නේ එච්චර 5 h5 ලියනවා. h5 ලියීමේදී අපිට h අකුර සිම්පල් කැපිටල් ප්‍රශ්නයක් නැහැ. යා තෝරගන්නවා h5. බෙදීමේ ලකුණ 4. එතකොට යාට පුළුවන් සොයාගන්න h5 යගේ 4ෙන් බෙදුණු උත්තර ලැබෙනවා. මොන ආකාරයට උත්තර ලැබෙනවා. ඒ ඇවරේජ් එක සොයාගත්තම මේ සොයාගත්තේ මෙන්න මේ ආකාරයට සූත්‍රයක් කියලා. මේ ෆෝමියුලා එක තමයි ලියුවේ. මේ කොටසයි පහට ඇද්දම උත්සාහරම් බලන්න නිතරම පැහැදිලිව මේ තමන්ගේ මවුස් පොයින්ටර් එක තබාගෙන ඉතාලම සියුම් විදියට එකිනෙක අරගෙන එන්න ඕනේ. පුංචි හෝ ප්‍රමාදයක් සිදු වුණොත් ඒ අගයන් නිවැරදිව ලැබෙන්නේ නැති වෙන පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට අපට ලැබිලා තියෙනවා සාමාන්‍ය අගය. මේ තියෙන සාමාන්‍ය අගය. ඉතින් ඒ නිසා ඔබට අපට යමක් නිගමනය කරන්න පුළුවන් මේ මුලින්ම ඉන්න සමන් කළ විෂයන් 4 වශයෙන් ගත්තම එක් විෂයකට සාමාන්‍යයෙන් ලකුණු 90.5කුත් ලබාගෙන තියෙනවා. ලාෆීර් ශිෂ්‍යයා නැත්නම් පුද්ගලයා විෂයන් 4 ගත්තම සාමාන්‍යයෙන් 89.2ක ප්‍රමාණයක් ලබලා තියෙනවා. මෙතන ෂන්මුගනාදන් ලකුණු සාමාන්‍ය ගාන 89.75. මෙන්න මේ ආකාරයට එකිනෙකාගේ ලකුණු වල සාමාන්‍යගේ සොයා ගන්න පුළුවන්. මම මේ භාවිතා කරේ මෙතෙන්දී මෙතන තියෙන එකතුව
4න් බෙදලා උත්තරය ලබා ගැනීම. හොඳයි. ඒ එක ක්‍රමයක් මම භාවිත කළේ සූත්‍රයක්. මම මේ සූත්‍රය භාවිත කළ කොටස දැනට తాවකාලිකව මකලා දානවා. නමුත් ඔබ තුල පොඩි ප්‍රශ්නයකුත් ඉතිරි කරමින්. ඒ තමයි මේ 90 කියන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් 88.5ට පූර්ණ සංඛ්‍යාවට වඩා ඉක්මවා ගිය දශම කොටසකුත් තියෙනවා. දශම ස්ථාන එකක් තියෙනවා. 89.7.5 89.2.5 වගේ මේවායිදී පූර්ණ සංඛ්‍යා ඉක්මවා ගිය දශම ස්ථාන දෙකකුත් තියෙනවා. එහෙනම් මේ බැලුමට මේවයි මේ දශම ස්ථාන පෙළ එක එල්ලේ තිබුණා වඩා හොඳයි කියන යෝජනාව ඉදිරිපත් කරනවා. පසුව අපි උත්සාහ ගනිමු එසේ කළ හැකිද කියලා සොයා බලන්න. හොඳයි අපි මෙන්න මේ ආකාරයට මම මේ තියෙන සියල්ලම බලමු අපට පුළුවන් ද කියලා ඉවත් කර ගන්න. මම මේ කොටස මකලා දානවා. මෙන්න මේ කොටසට අවධානයක් ගන්න ඕනේ. දැන් මම මුලින්ම ඉදලා තියෙන්නේ සෙල් එක එකතුව තියෙන සෙල් එක බෙදලා 4න්. මම මෙහෙමත් සටහනක් කරනකොට සමාන ලකුණ සුළු වරහණක් කරනවා. මෙන්න මේ අගයේ තියෙන මේ සෙල් එක එකතු කිරීම මේ සෙල් එක ඔන්න එකතු කිරීම ඊළාට මෙතන කෝෂය එකතු කිරීම මේ කෝෂය වරහන් වහනවා බෙදනවා 4න්. ප්‍රකාශය හරියද බලන්න. මේ සෙල් 4 එකතු කරලා එන උත්තරේ 4න් බෙදනවා. ඔන්න උත්තරේ. දැන් ඉතින් කලින් වගේම මේ ස්ථානට ගිහින් පරිස්සමින් පහළට ඇදගත්තම මේ පරිස්සම කියන්නේ පාවිච්චි කරන්නේ අපේ පරිගණක යන්ත්‍රවල ඉතා සුළු සිදුවීමක් සිදුනත් ඉක්මනින්ම පස්සෙකට ඇදී යන පුළුවන්කම තියෙන නිසා මේ ආකාරයට අපට ගන්න පුළුවන්. එහෙනම් මේ විදියට ගත්තත් අපි කියන්නේ සූත්‍රයක් කියලා. සූත්‍රයක් මේ තියෙන්නේ ෆෝමියුලා එකක්. සූත්‍ර ලියන ගැන අවධානයක් ඔබට තිබිය යුතුයි. විවිධ අවස්ථාවලදී සූත්‍ර ලියලා ගණන කිරීම අවස්ථාව මතුවෙන තැන් බොහොමයක් තියෙන නිසා. මොකද මේ ශ්‍රිත කියන වර්ගය සීමා සහිත ආවරණයක් කරන්නේ සූත්‍ර අපට පුළුවන් අපේ අවස්ථාවට ගැලපෙන ආකාරයට සකස් කරගන්න නිසා සූත්‍ර පිළිබඳ අවධානය තිබීම වඩාම යෝග්‍යයි, වඩා වැදගත්, අත්‍යවශ්‍යයි. දැන් මම එහෙනම් මෙන්න මේ තියෙන ප්‍රමාණය ගන්න මේ ආකාරයෙන් ගත් කර ගැනීම කරනවා. ඊළඟට අපට මම භාවිතා කරනවා සමාන ලකුණත් එක්ක ඇවරේජ් කියන වචනේ. දැන් මේ ඇවරේජ් කියන වචනේ මෙහෙම පෙන්නකොට ඒ අකුර ටයිප් කර ගමන් කම්පියුටරේ කරන්නේ ඒ අකුරෙන් තියෙන ලැයිස්තුවක් පෙන්වනවා. මේ ඔක්කොම ෆන්ක්ෂන් නේම් බව සිහිපත් කරගන්න. ඒ කියන්නේ ශ්‍රිත නාම බව මතක තියාගන්න. මේ ශ්‍රිත නාම කවදාද ඔබට අවශ්‍ය වෙන්නත් පුළුවන්. මම දැන් ඔන්න ඒ ගතමගේ අවස්ථාව ඇවරේජ් නිසා මම විදියකුලක් දෙනවා. ඔන්න යා ඒ ඇවරේජ්යා ඔන්න විදියේ වචන ලැයිස්තුවක් දෙනවා. මේ හැම එකක්ම භාවිතා කළ හැකි ශ්‍රිත බව සිහිපත් කරගන්න. හැබැයි අවස්ථාව පදනම් වෙන තැනත් අනුව තමයි අවශ්‍යතාවට ගැලපෙන්නේ. මම දැන් මෙතන ගන්නවා ඇවරේජ් කියන ශ්‍රිතය මම ක්ලික් කරගන්න මේ ආකාරයට. එතකොට ඇවරේජ් ක්ලික් කරාම එයා ඇවරේජ් කියන වචනේ දෙවරක් ක්ලික් කරාම මෙන්න මේ ආකාරයට සටහන් කරලා අපිට ලිවීම අවස්ථාවක් මතුවෙන්නේ බොහොම ටිකයි. දැන් ඇවරේජ් කියලා අපිට පුළුවන් මේ ආරම්භක සෙල් එකේ නම දෙනවා. ওই විදිහට 32 තියෙනවා. එම සෙල් එක නැවත ලියුවට කමක් නැහැ. අපි අයින් මකලා දාමු. ඊට අවසන් සෙල් එක පෙන්නනවා. ඊට කලාපයෙන් වෙන් කර ගන්නවා. වරහන් වහලා එන්ටර් කරනවා. ඔබ තේරුම් ගන්න එක් වර්ගයක් තියෙනවා ෆෝමියුලා සූත්‍ර, තව වර්ගයක් තියෙනවා ෆන්ක්ෂන් ශ්‍රිත. මම දැන් භාවිතා කරේ ෆන්ක්ෂන් එකක්. ඒකට මේකෙන්දී අපට උත්තර සොයා ගැනීමේදී ෆන්ක්ෂන් මම භාවිතා කරා. එහෙනම් අපේ අවශ්‍යතාව කවරක් වුණත් ගැළපෙන විදිහේ සූත්‍ර හදා ගැනීමේ හැකියාවකුත්
ගැළපෙන විදිහේ සිත ඇතනම් සිත යොදවා ගැනීම හැකියාව අපට ලැබෙන්න ඕන. ඉන්නේ කරුණු දෙක හොඳින් සිහිපත් කරගන්න අපේ කාර්යයන් කරද්දී. දැන් අපට මෙන්න මේ ආකාරයට ඔබට සටහන් පත්‍රය පැහැදිලිව පේනවා. අපි කරලා තියෙන්නේ ලකුණු සකස් කරලා එකතු කරලා ගැනීම. දැන් අපි මෙහෙම හිතමු. කිසියම් දවසකදී අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. මෙන්න මේ ඩොමිනිකෝන් කියන තැනැත්තා විද්‍යාව ලබාගත ලකුණු තියෙන්නේ 80යි. මේ සිදුවෙච්ච අත්තරක් නිසා නැවත වතාවක් ප්‍රතිඵල සමීක්ෂණය කළාම මේ සංඛ්‍යාව 82යි කියලා ලැබුණා. දැන් එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙයාට මේක 82 වුණ ගමන් මෙතන සංඛ්‍යාව ලකුණු දෙකකින් වැඩි වෙන්න ඕනේ. දැන් අපි එහෙමනම් මේ කොටස 82 කරලා බලමු. මම නැවත වතාවක් 80 කරලා තියන්නම්. මට දැන් මේ තිබුණේ 80 කියලා. ඔන්නම 82 කියලා මේක හදනවා. බලමු හොඳට. තාම තියෙන්නේ 80ට ගැලපෙන ඒවා. අනිවාර්යෙන් කවර දෙයක් ලිව්වත් ඒ ලිව්වදේ නිවේශනය කරන තාක්කල් එහෙම නැත්නම් එන්ටර් කරන තාක්කල් පරිගණක යන්ත්‍රය විශේෂයෙන්ම Excel වලදී බාරගන්නේ නැහැ. Word වල නම් බාර ගන්නවා. අප දකින්න ඇති මේ වෙනසක් වෙලා ආවව. හොඳයි එහෙනම් මම මේ කොටස නැවත වතාවක් 80 කියලා ලියනවා. බලමු වෙනස් වෙනවද තාපව. මම බලන්නේ වෙනස් වෙනවද කියලා. 80 කියලා ලියනවා. තිබුණේ 80 නිසා ඔන්න වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයට වෙනස් වෙන දේවල් ගැන අවධානයක් ගැනීම ඔබේ යුතුයකමක්. ඔබට භාවිත කරන සිදු වෙන නිසා. දැන් අපට සූත්‍රයක් හදාගත්තට පස්සේ නැත්නම් ශ්‍රිතයක් හදාගත්තට පස්සේ සූත්‍රයක් නම් හදා ගන්නවා, ශ්‍රිතයක් නම් යොදා ගන්නවා. නිසා මේ අපි යොදාගත්ත ශ්‍රිතේ නිවැරදි නම් අපට කිසි ගැටලුවක් නැතිව උත්තර ලබන්න හැකියාව තියෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට අපි මෙතනදී මම දැන් මේ කියන වෙලාවේදී ඔබත් සක්ක සාකච්ඡා කරා ගණිත කර්ම ටික කරගෙන යන්න ෆ්‍රී හැන්ඩ් එකක් අපට අවශ්‍ය වුණා. ෆ්‍රී හැන්ඩ් එකක් අවශ්‍ය වුණා. හොඳයි. දැන් අපි මෙන්න මේ කර්ම ටිකක් සොයලා බලමු. මම මෙන්න මේ විෂය සම්බන්ධයෙන් තියෙන ඇඩ්මිෂන් නම්බර් తీරමට ටිකක් ලොකු වැඩි නිසා මම මෙතනින් මෙහෙම අල්ලලා මෙහාට කරනවා. ඒ කියන්නේ කොලම් බිත් එක අඩු කර ගනු ලැබුවා. ඒ එක ක්‍රියාවක් මට මේ ඉඩ ගන්න. තවත් ක්‍රියාවක් මම කරන මෙතන ඉඩ ගන්න. මෙන්න මේ J කියන කොලම් එක එහාට තල්ලු කරලා දානවා. මේ වගේ සික් ක්ලික් කරලා මේ මත රයිට් මවුස් ක්ලික් කරලා ඉන්සර්ට් කරලා ඉඩ ගන්නවා. දැන් ඉඩ ගැනීම උත් කරා. දැන් අපි මේ ළමයින්ගේ නාම ලේඛනය ඔය ආකාරයට අපිට තියෙනවා. අපි දැන් කරුණු කීපයක් එක කතා කරමු මේ සම්බන්ධව. දැන් ඔන්න මතුවෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මෙතන තියෙන මේ ඇවරේජ් එකේ ප්‍රතිශතය. ස්ථාන දෙකක් තියෙනවා දශම ස්ථාන. දශම ස්ථාන එකක් තියෙනවා. දශම ස්ථාන එකක්වත් නැහැ. දැන් මෙහෙම වුණායින් පස්සේ මෙතන පැහැදිලිතාව නැත්තම් ගලා යෑමේ ආකාරය එකින් එකට වෙනස් වෙලා තියෙනවා. හොඳ දෙයක් නෙමෙයි බැලු බැලමට පැහැදිලිතාවක් නැහැ. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ කොටස වඩා පැහැදිලි වෙන සකස් කරන බලාපොරොත්තුවක් ගන්නවා. මුලින්ම කරන ක්‍රියාව අදාළව ඒ ප්‍රදේශය මුලින්ම අපේ මේ ආකාරයට සිලෙක්ට් කරගන්න උත්සාහ ගන්න ඕනේ. හොඳයි. දැන් ඔන්න මම ඔබට පෙන්නවා මේ ඇවරේජ් කියන කොටස සාමාන්‍ය අගය අපි හිතුවාට වඩා වෙනස් ස්වරූප පෙන්වන්නේ. ඒ අගය වැරදි කියන එක නෙමෙයි. අගය නිවැරදි. නමුත් අගයන්ගේ පිහිටීම තරම් හොඳ සත්‍යක නෙමෙයි තියෙන්නේ. අපි ඒ නිසා මේ වෙනස් කරන්න උත්සාහ ගන්නවා. වඩාම හොඳයි ඉතින් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ ෆෝමැට් කියන පහසුකම් ගොඩක් තියෙන නිසා අවශ්‍ය නම් තව පහසුකම් යොදාගන්න පුළුවන් අපිට. මේ සඳහා තවත් අවශ්‍යතාවක් තිබුණොත් එයා යොදා ගන්න.
මෙන්න මේකේ තියෙනවා මේ format cells කියලා. තවත් ක්‍රියාවක් මේ තියෙන්නේ මේ ක්‍රියාව අවශ්‍යම කරන්න පුළුවන්. format cells. මම මෙතෙන්ට ගියාම මෙයා කරන්නේ අපට ලබා දෙන මෙන්න මේ ආකාරයේ සටහන. මට සිදු වෙනවා දැන් මේ ඉන්නේ මේ බලන්න නම්බර් සම්බන්ධයෙන්. ඔව් ඇත්තම ඉතින් නම්බර් සම්බන්ධයෙන් තමයි අපි ඉන්නේ. නම්බර් කියන්නේ මේ අනිත් මාතෘකාව ගැන නෙමෙයි අපි ගන්න නම්බර්. යා තෝරන්ගිත් නම්බර්. ඊළඟට මෙතන කැටගරි එක. මේ වෙන් කරගත්ත ආකාරය එතන තියෙන ජෙනරල් කියලා. ජෙනරල් කියන්නේ සාමාන්‍ය. දැන් ජෙනරල් වලදී එයා පෙන්නනවා මෙන්න මේ විදිහට සාම්පල් එකක්. මොකද්ද පෙන්වන්නේ? මෙන්න මේ ආකාරයට පෙන්වන්නේ කියලා. අපිට මේ සාම්පල් එක මේ පෙන්න ආකාරයේ තරම් හොඳ නෑ කියලා කතා කරේ. ඒ නිසා මෙතනින් එහාට යමු නම්බර් කියන තැනට. නම්බර්. නම්බර් දිහා යෝජනා කරනවා decimal places. සාමාන්‍ය භාවිතයේදී බොහෝ දෙනෙක් කතා කරන්නේ CN පංගු, C8 නැත්නම් ප්‍රතිශත එහෙම කතා කරන නිසා අපි සාමාන්‍යයෙන් decimal places දෙකයි භාවිතා වෙන්නේ බොහෝ වෙලාවට. අපි සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිමීටර් 100ක් මීටරය. ඒතකොට මීටර සෙන්ටිමීටර සම්බන්ධතාවයක් කතා කරනවා අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ දශම ස්ථාන දෙකයි. නමුත් කිලෝමීටර කතා කරන්නේ මීටර 1000ක් තියෙන කිලෝමීටර අන්න එතකොට දශම ස්ථාන 3ක් දාන්න අවශ්‍ය වුණොත් දාන්න පුළුවන්. හොඳයි. අපි දැන් මෙතනදී දශම ස්ථාන දෙකක් යොදා ගන්නවා කියලා යෝජනා කරා. යෝජනා කළා අපි ඒ කාර්යය මෙයාට පවරමු. ඕකේ කරමු. මෙන්න මේ ආකාරයට අපට ලැබෙනවා දශම ස්ථාන දෙකක් සහිත බලන්න මෙතන දශම 5 තිබුණේ 5යි බිංදුව වෙලා තියෙනවා. දශම ස්ථාන තිබුණේම නෑ මේකේ බිංදුවක් ඇවිත් තියෙනවා. එහෙනම් අපට දැන් නිවැරදිව පේන අපිට බැලුව බැලමට පේනවා පැහැදිලිව. එතකොට අපි සාමාන්‍යයෙන් දත්තයක් සහ තොරතුරක් කියන දෙකක්නේ. දැන් මේ තියෙන දත්තය වඩා හොඳට පැහැදිලිව පේනවා මෙන්න මේ ආකාරයෙන් සටහන් කරන නිසා. ඒ නිසා මෙතන තොරතුර වඩා ඉස්මතු වී පේනවා. ඔය ආකාරයට අපට පුළුවන් ඇවරේජ් හොයන්න. හොඳයි. දැන් මේ ළමයි කණ්ඩායමක් නිසා මේ කණ්ඩායම සම්බන්ධව අපි තව තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා ක්‍රියාවන් කරගෙන යද්දී. හොඳයි. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු තව විස්තර කිහිපයක් න ะ. මම දැනට මෙන්න මේ කොටස බලමු උත්සාහ කරගෙන අපිට සාකච්ඡා කරමින් හිටියවත් සමග මෙන්න මේ තියෙන දත්ත තියෙන ප්‍රදේශය මේ එතකොට මෙතන තියෙන්නේ තොරතුරක්. මේ තොරතුරක් තියෙන්නේ දත්ත තියෙන මේ ප්‍රදේශේ. මට මේ දත්ත ප්‍රමාණය මගේ අවශ්‍යතාව සඳහා මම වෙනත් පිටුවකට මම ගන්න යනවා. දැන් උදාහරණයක් මට අවශ්‍යයි. දැන් මෙතන sheet 1, sheet 2, sheet 3 තියෙනවා. මට තව sheet එකක් මට අවශ්‍යයි කියමුකෝ sheet 4A. මම මේ sheet 4 එක ඇතුලේ මෙන්න මේ කොටස විතරක් මම ගබඩා කරලා තියාගන්නවා. ඒ කියන්නේ මට මේ කොටස පිටපතක් විදිහට අරගෙන යන්න වෙනවා. පිටපතක් විදිහට අරගෙන යන්න. ඒත් පිටපතක් විදිහට අරගෙන යන්න ගියාම මට සිදුවෙන මේ කොටස කොපි කරන්න. අපි ඒ ගැන අවධානය යොමු කරමු. මුල කොටසක සාකච්ඡා කළා. එතෙන් සාකච්ඡා කරේ එක අධ්‍යක්ෂ සෙල් මෙතන සෙල් පරාසයක් තියෙන්නේ. සෙල් රේන්ජ් එකක් තියෙන්නේ. කෝෂ පරාසයක්. මේ කෝෂ පරාසය අත් මෙන්න මේ ආකාරයට එමනම් කොපි කරගනිමු. මෙන්න කොපි තියෙනවා. හරි. එහෙම නැත්නම් අපිට යතුරු පුර පාවිච්චි කරන්න කොපි කිරීමට. මෙතන මේ කොපි කියන තැන ඔබට පෙනේවි. පහලින් සටහන් වෙනවා කොපි වරහන් ඇතුළේ තියෙනවා CTRL ධන C කියලා. ඔබේ තේරුම CTRL කියන්නේ කීබෝඩ් එකේ තියෙන යතුරක් කන්ට්‍රෝල් කියලා නම් කරන. එවැනි යතුරු දෙකක් තියෙනවා කීබෝඩ් එකේ. යතුරු පුර. මෙන්න මේ කන්ට්‍රෝල් එකත් එක්ක C දුන්නොත් අපිට පුළුවන් කොපි කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ කොපි. හැබැයි කොපි කියන කාර්ය පවර්නවා විතරයි සිදු වෙන්නේ එතන. ඉන්පස්ව පේස්ට් කියන කාර්යයට යන්න ඕන. දැන් මෙතන මේ පේස්ට් කියන එකෙන් පේන්නේ නැහැ. ඒක නොපෙනෙන්නේ අපි තවම කිසියම් ක්‍රියාවක් මේ පාඩම් පටන් ගන්න මොහොතේ සිට මේ පිටුතලයට කරේ නැති නිසා. දැන් මම මුල් වතාවට කොපි කිරීම කරායින් පස්සේ ආ ඇක්ටිව් වේවි, සක්‍රිය වේවි පේස්ට් කියන ක්‍රියාවන් සඳහා. මෙන්න මම මුලින්ම කොපි කරනවා. ඔබ දකින්නේ මෙන්න පේස්ට් මතුණා.
ඒකම මේ ආකාරයට දත්ත වටා ඉලක්ක යනවා පේනවා ඇති. දැන් මේ දත්ත තෝරන්නේ මට මෙන්න මේ දත්ත ප්‍රමාණය අරගෙන අලව ගන්න ඕනේ අලුත් පිටුවක. අපි පාඩම් පටන් ගත්තා අපි කිව්වා අපිට ලැබෙන පොතක් වර්ක් බුක් එකක් ඒකේ ෂීට් තියෙනවා වර්ක් ෂීට්. මෙන්න වර්ක් ෂීට් තුනක් මම තියෙනවා. මම යන්නේ අලුත් වර්ක් ෂීට් එක මේ කොටස අලව ගන්න. මම උදාහරණයක් කතා කරනකොට මේ පිළිබඳව ඔන්න මම දැන් නම් ඉන්නේ අපි B4 සෙල් එකේ මට එහෙම අවස්ථාවක් නැහැ. යම් තැනක මම අලව ගත්තා මට ගැටලුවක් නැහැ. ඒ නිසා මම මෙතන අලුත් එකක් අරගෙන මම මෙතන මෙන්න මේ හරියෙන් කියමුකෝ. මේ හරිය මම අලවනවා. අලවන්න පුළුවන් අපට මෙන්න මේ පේස් තියෙන්නේ. පේස් ක්ලික් කරාම නැත්නම් කීබෝඩ් එක නම් Ctrl V. ඔන්න අලවනවා. දැන් එතකොට මේ අකුරු පුංචි වැඩි නම් අපි මෙතනින් ගිහලා අකුරු ටික ටික ලොක් කරමු. ඔහොම. ඔය පේනවනේ අකුරු ලොක් කරන්න පුළුවන්. ඊළඟට මේ සමහර සෙල් අතර පරතරය සාමාන්‍ය අගයේ තියෙන අපි යගයන් ලොක් කරලා හදාගනිමු. ඒක මෙතනින් අපිට පුළුවන් මෙන්න මේ සටහනේ ගිහිල්ලා මෙතන තියෙනවා පෙනුමේ ප්‍රමාණය. ඒ කියන්නේ view එක තියෙනවා. view එක ක්‍රමක්‍රම වැඩි කරගත්තට පස්සේ අපිට පුළුවන් තව ටිකක් පැහැදිලි මේක දකින්න. ඔය ආකාරය පුළුවන්. ඉතින් දැන් අපිට තියෙන මතුවෙන ප්‍රශ්න තමයි මෙන්න මෙතන තිබුණු දේවල් පේන්නේ නැහැ පැහැදිලිවම ඒක පේන්නේ. එහෙමනම් මෙතනින් අපි ඇදලා හදාගන්න. මම ඔබට මේ පෙන්නුවේ වෙනත් තැනක තියෙන පිටපතක් අපට ගන්න පුළුවන් බව කියන්න. ඒ ගන්න තැන අලුත් පිටුවක් වෙන්නත් පුළුවන්. ඒව තමයි මේ පෙන්වගෙන ආවේ. ඒ නිසා ඒ පිළිබඳ ටික අවධානය ගන්න අපට කළ හැකි වෙනස්කම් පිළිබඳව. මම මේ වචනේ දකින්න ඕන සම්පූර්ණ ටික අදින්නේ. ඔව් දැන් මෙන්න මේ ආකාර සටහනක් තියෙනවා. මට දැන් මෙන්න මේ සටහන ගත්තට පස්සේ මෙතන ඕන කියලා අපි හිතමු මේ ළමයින්ගේ ලකුණ එකතුව මම නැහැනේ මේක අරගත්තේ නැහැ. මට ඕනේ මෙහෙම දෙයක් කරන්න. මේ ළමයින්ගේ ලකුණු එකතුව සොයා ගන්න මම දැන්ට කරන්නේ මෙන්න මෙහෙම දෙයක් තව කරනවා. මට ඕන අපි හිතමු මේ ඉන්නේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුණු ළමයි. එහෙම ළමයින්ට තියෙන්නේ ගණිතය සහ භාෂාව විතරයිනේ. මම ඒ නිසා මෙතන තියෙන මේ සයන්ස් කියන එක මම කළා ගන්නවා. කොහොමද මම කළා කියලා බලමු. මේ අපිට මේ භාවිතා කරන හැටි කියලා දැන මම පාවිච්චි කරන්නේ. ඔන්න බලන්න. මේ F කියන තීරණය තමයි මේක තියෙන්නේ. මට මේක අවශ්‍ය නැහැ. මම F තීරුව ළඟට ගිහලා mouse එක ක්ලික් කරලා කීබෝඩ් එකෙන් මැකුවොත් වෙන්නේ මෙතන හිස් තැනක් පිටවන්න බලන්න. හිස් තැනක් පිටනවා. මම කීබෝඩ් එකෙන් මකන්නේ නැතිව මේ සඳහා භාවිතා කරනවා. මෙන්න මේ F අකුරට mouse එක තියලා මම මෙයාට කියනවා සම්පූර්ණයෙන් කොලම් එක මකන්න කියලා. ඔන්න delete. එයා කරේ මොකද්ද? කොලම් එක මකනවා කියලා කියන්නේ ඒ කොලම් එකට එහායින් තියෙන කොලම් එක ඇදලා ගත්තා. මම දැන් ගණිතය. මෙන්න තියෙනවා භාෂාව. මට වෙන ආගම අවශ්‍ය නැහැනේ. මම ඒකත් මකනවා. ක්ලික් කරා. mouse එකේ දකුණු පැත්තට ක්ලික් කරනවා. හොඳට තේරුම් ගන්න. අපි මුලින්ම ක්ලික් කරන්නේ මෙතන ක්ලික් කරන්නේ mouse එකේ වම් පැත්ත. සාමාන්‍යයෙන් අපි මතක් කරන්න ඕනේ ලෝකේ බහුතරයක් පාවිච්චි කරන්නේ දකුණු අතේ නිසා කෙනෙක් දකුණු අතින් වැඩ කරනකොට mouse එකේ වම් පැත්තට අපි කියන default mouse click එක කියලා. ඔන්න මම ක්ලික් කරා සාමාන්‍ය mouse click එක. ඊට පස්සේ මම මේ G අකුර උඩ mouse එකේ දකුණු පැත්ත ක්ලික් කරනවා. එතකොට මෙනු එකක් ලැබෙනවා. මම මේකෙන් delete ක්ලික් කරනවා. ඉතින් delete ක්ලික් කරන්නේ mouse වම් පැත්තෙන්. ඔන්න අපට ලැබෙන මේ ආකාරයට. මෙතන තියෙන්නේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පත් ළමයි නම් ඒ අයගේ නාම ලේඛනය ළඟ අපට තියෙනවා විෂයන් දෙකක්. මම මේ විෂයන් දෙක අපි එකතු කරන්න යමු. විෂයන් දෙක එකතු කරාම මෙන්න මෙතන මේ දෙක එකතු වෙනවා. මේ දෙක එකතු වෙනවා. අපි සමාන ලකුණු ලියලා ඒත් වඩා පහසුයි මෙහෙම පෙන්නවා. එකතු කිරීම දැම්මා මෙහෙම පෙන්නවා. උත්තරේ හරි.
ඊළඟ මේ ඇයි මේ කුඩාවට සටහන් වෙන්නේ කියලා බලන්න. මෙතන තියෙන දැන් ප්‍රමාණය අක්ෂර ප්‍රමාණය 11යි. මේකේ බලන්න ඇයි කියලා හම්බෙන්නේ අක්ෂර ප්‍රමාණය 16යි. අපිට ඕන නම් මේක පුළුවන් පස්වෙනි අක්ෂර ප්‍රමාණය 16 කරගන්න. ඔන්න එක ලකුණු වල මම එකතු වෙවුවා. ඉතිරි ටික ගන්න මේ ආකාරයට ඉතාම පරිස්සමින් mouse එක ක්ලික් කරගෙන අපි අරගෙන යමු පහළට. මෙන්න මේ සිහින් දලවුණාට පස්සේ ඔන්න උත්තර ලැබුණා. උත්තර සියල්ලම තියෙන්නේ කුඩා ඉලක්කම නිසා මම මෙතන මෙහෙම කරලා භාවිතා කරනවා මේ ආකාරයට ඉතා පරිස්සමින්. අපු සයිස් එක එහෙම නම් මෙයාට කියනවා 11 නෙමෙයි 14 කරන්න කියලා. ෆොන්ට් සයිස් එක 14 කරා. මෙතන නම් තියෙන 16 මම කමන්නේ 14 කරනවා කියලා හිතමුකෝ. දැන් මට මතුවෙන ප්‍රශ්න තමයි පහ ශ්‍රේණි ශිෂ්‍ය පරිදිපත්තු ළමයි නම් සමහර ළමයි මේ විභාගයෙන් සමත් කරන්න ඕන. සමහර අය අසමත් කරන්නත් ඕන. එතකොට අපට මෙතන ගත්තොත් 180ට වඩා වැඩි අය සමත් කරන කියලා අපි බලමු කොහොමද කරන්න කියලා. ඒතකොට අපට යම්කිසි තෝරා ගැනීමක් කරන් සිද්ධ වෙනවා. තෝරා ගැනීම කරන ආකාරය බලමු. දිනා සිලෙක්ට් කියලා මේක ලියන්නේ බලා ගන්න. එහෙම නැත්නම් මේකෙන් මේ සිලෙක්ට් කියලා ඉවයි කියලා කාර්යයක් ඉෂ්ට වෙන්නේ නැහැ. කාර්යයක් ඉෂ්ට වෙන නම් අපි ඒ සඳහා ගැලපෙන විදිහේ සමීකරණය ලියන්න ඕන. ඒ කියන්නේ අපි අර කලින් සඳහන් කර සූත්‍රය හෝ චිතය. දැන් මේකෙදී අපි තෝරා ගැනීමක් කරන නිසා මෙතන අපට සූත්‍ර නැහැ. තියෙන්නේ ශ්‍රිත. බලමු ශ්‍රිතයක් උදෙන හැටි. මේ ශ්‍රිතය තර්කානුකූල ශ්‍රිතයක්. ඒ නිසා මේ ශ්‍රිතයට කියනවා logical function එකක් කියලා. logical function. තාර්කික ශ්‍රිතයක්. මේ තාර්කික ශ්‍රිතය ඔන්න ලියනවා. බලන්න. අපි පදනම් වෙන්නේ එය එසේ වන්නේ නම්. ඒකට භාවිත කරන if කියන වචනේ. එතකොට if ලියව ගමන් පරිගණකයේ අපිට පහලින් විස්තරයක් දෙනවා. if කියන්නේ logical එකක්. මුලින්ම කරන්න කියනවා ඒකෙදි කළ යුතු දේවල් අපේ ටෙස්ට් එක වචන ලියන්න. ඊට පස්සේ කියනවා මුලින්ම සත්‍ය ලියන්න පසුව අසත්‍ය ලියන්න කියලා. බලමු මොකක්ද මේක තේරුම. ඔන්න මම පාවිච්චි කරේ මුලින්ම කවුද මෙන්න මේ ටෝටල් එක. මේ ටෝටල් එකේ තියෙන්නේ G5 කියලා. ඒක බලන්න මෙතන මෙයා අපිට කියනවා if එක logical test එක ලියන්න. මෙන්න තමයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ G5 කියන කෝෂය. මම මොන කෝෂේ ලිව්වා. විශාලයි. හොඳට බලා ගන්න විශාල ලකුණු ලියුම් හැටි. මෙන්න මේ කෝෂයේ අගය 180ට වැඩි නම් 180ට වැඩි නම් අපි කියනවා මෙයාට හොඳින් බලන්න මේ දුන්න සංකේත. මෙයාට අපි කියනවා මේ ළමයි තෝරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් years කියලා ලියන්න පුළුවන් අපිට. හොඳින් බලන්න කිව්වේ මම මේකයි මේවා යොදන සංකේත. මම මෙයාට කියනවා 180ට වැඩි නම් සමත් කරන්න. මෙතන කමාවක් තියෙන පහලින් මේ උඩ තියෙනවා උද්දෘත කමා 2. එහෙම නැත්නම් මේ පරිගණක සම්බන්ධ කතාවට අපි කියන්නේ ඩබල් quotation කියලා. දැන් ඩබල් quotation යොදන්න ඕනේ මේකදී. සිංගල් quotation එක එක දෙපාරක් යොදන්න එපා. ඩබල් quotation තනිවර යොදන්න. කමා අපි මෙයාට මෙහෙම කියනකොට අපි කියනවා මේ කියලා තියෙන්නේ මෙතන කියනවා සත්‍ය වෙන දේ ලියන්න අසත්‍ය වෙන දේ ලියන්න. දැන් සත්‍ය වෙන්නේ yes නම් අසත්‍ය වෙන්නේ no කියන එකනේ. මම no කියලා ලිව්වා. ඊට පස්සේ වරහන් වහන. මෙන්න මේ ආකාරයට අපි ලියන්න if G5 සෙල් එකේ යගේ මෙන්න මේ යගය 180 වැඩි නම් yes නැත්නම් no. මේ තමයි සරලම ප්‍රකාශය. මම මේ ප්‍රකාශය එන්ටර් කරනවා. ඔබට පෙනේ අපි කිව්වේ 180 වැඩි නම් yes දෙන්න කියලා මෙයා එකට 180 වැඩි නිසා
ඔන්න සමත් වුණා. දැන් බලමු මෙයා. එයා නෝ කියලා ආවා. ඇයි නෝ කියලා ආවේ? එක සෙසුවට අඩු නිසා. මෙයාට ඒක වෙන්න ඕනේ ඒකනේ. එයාත් නෝ කියලා එන්න ඕනේ. ඊළඟ එක්කෙනා එයා එක සෙසුවට වඩා වැඩි. එහෙනම් එයා සමත් වෙන්න ඕනේ. ඒතර ඊළඟ එක්කෙනා එක සෙසුවට වඩා අඩුයි. එහෙනම් එයාට මොකද වෙන්නේ? එයා නෝ කියලා ලැබෙන්න ඕනේ. හරි ගැටලුවක් වල සමහරට මතෙන් පුළුවන්. අපි කිව්වා එක සසුව ගැන කතා කරා. මෙන්න එක සසුව ළමයි අසමත් වෙලා. ඇයි එහෙම වෙන්නේ? හොඳින් බලන්න මේ ප්‍රකාශය අපි ලිව්වේ 180ට වඩා වැඩි කියලා. ඒ නිසා තමයි එක සසුවේ පුද්ගලයන් හමුුනේ නැති අය අතහැරලා යන්නේ. 180ට වැඩි අය සමත් කරන කිව්ව නිසා. ඔන්න ප්‍රකාශයේ ආකාරය. එතකොට අපිට මේ ප්‍රකාශය සංශෝධනය කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙයි මේ 180 තියෙන අය සමත් කරන්න නේද? දැන් බලමු මෙන්න මේ මම කියනවා 180ට වඩා වැඩි අය සමත් කරන අනිත් අය අසමත් කරන කියලා. මෙන්න මම මෙතන 180ට වඩා වැඩි හෝ සමාන මම ලකුණු දෙකම යෙදුවා. 180ට වඩා වැඩි හෝ සමාන. දැන් මොකද වෙන්නේ? මේ මෙතින් ඔබ දකීමේ තියෙන විශාල හෝ සමාන. මේක එන්ටර් කරාම මෙයා 180ට වැඩි සමාන නෑ කොහොමද? වැඩිනේ. ඒක වැඩි නිසා ලැබෙන. මෙයා 180ට අඩුයිනේ. එයා ඒක කොහොමද නෝ වෙන්න ඕන? දැන් බලමු මේ ලැබෙන්නේ. මෙයා නෝ වෙලා තියෙන්නේ 180ට වඩා අඩු නිසා. මෙයාත් 180 අඩුයි. මෙයා 180ට වඩා වැඩි නිසා years. මෙන්න 180 years වෙන්නේ මෙතන තියෙනවා 180ට විශාල හෝ සමාන නම් years කියලා. ඒකයි මෙතන හිමුනේ. ඔන්න ඔබට පුළුවන් තීරණය කරන්න යම් ලකුණු ලැයිස්තුවක මෙතන අපිට එකතුව යම් ගානට වැඩි නම් හෝ සමාන නම් ඒ එකතුව මත අපි තීරණයක් ගන්න මේ අය පාස් කරනවද ෆේල් කරනවද එහෙම නැත්නම් තෝරා ගන්නවද මග හර යනවද කියලා. ඒ කාරණේ පිළිබඳ හොඳ අවධානයක් ගන්න. ඒත් අපි මෙතනදී භාවිතා කළේ ලකුණු දෙකක් සම්බන්ධව තොරතුරු. හොඳයි. මම මේ සටහනම පාවිච්චි කරලා තව කරුණුපත් එක්ක කතා කරනවා. මම හිතනවා මේ කරුණ තහවුරු වෙන්නේ නැති. අපි අවශ්‍ය වුණාම නැවතවතාවක් මේවා භාවිතයට ගනිමු. අපි සාමාන්‍ය අපි පහසු රහක්නේ කොටස් මකලා මේ විදිහටම මකලා දානවා මෙන්න මේ දෙකම. දැන් මට මෙන්න මේ ගණිත විෂය සඳහා මේ අය ලබාගෙන තියෙනවා 85 91 මේ වගේ ලකුණු. මේ ලකුණු අපි උදාහරණයක් හිතමු. මේ ලකුණු මත අපට හැමෝම ඉන්නේ ඒ සාමාර්ථ ගොඩේ. මේකේ කවුරුත් කියන්නේ ඒ සාමාර්ථ ගොඩේ නේද? අපි සාමාන්‍යයෙන් ලකුණු දෙන අකමැති නැති නිසා ලකුණු දිය තියෙන ඉතාම ඉහළින්. හොඳයි. මට අවශ්‍යයි මේ ළමයි කණ්ඩායම අතරින් A B C D W වගේ කොයි දෙයක් බලා ගන්න ඕන. මම ඒ නිසා මෙයාගේ ලකුණ 38 විතර කරන්න. 39. මේ ලකුණක් අපි 66 විතර යොදමු. මේ ලකුණක් 55 විතර අපි යොදමු. මේක 31 කරමු. හරිනේ. මම දැන් මෙයාට ලියනවා ප්‍රකාශයක්. මෙයාගේ ශ්‍රේණිය සොයන්න යනවා. ඔන්න මැස් කරපු ළමයාගේ මේ වෙනකොට එයාට හිමිවන ග්‍රේඩ් එක මොකද්ද? A ද B ද C ද කියලා ලියන්න මම යන්නේ මේ. මම මැස් කීතර පේන්නේ මේකට හේතු වෙලා තියෙන්නේ මෙතන ළඟපාත තියෙන ලැන්ග්වේජ් වලින් වැහුණු නිසා
අපි මෙන්න මේ කාරණේ දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති. මම ලියුවා maths grade කියලා. grade වැහුණා. නමුත් මට මේක පුළුවන් මෙහෙමත් දෙයක් කරන්න. මේ වචනේ පුළුවන් මට ඉහළ පහළ කඩලා දාන්න. මම ඒක කනට කියලා දෙනවා මේ වෙලාවේදී. මේ අවස්ථාවෙක යොදා ගන්නවා. මෙතන තියෙන්නේ alignment එකේ ප්‍රශ්නයක්. ඉහළ පහළ පේන්නේ නැහැ. මම ඒ නිසා කරන්නේ මෙන්න මේ සෙල් එක විතරයි මට අවශ්‍ය වෙනස්කම් කරන්න. මෙන්න මෙතන තියෙනවා format. මේක තියෙන්නේ home යටතේ. format තියෙනවා. මට මේ format වල cells වලට යනවා. මේ cells තියෙනවා. කෙටි ක්‍රමෙන් කියනනම් keyboard එකෙන් control එක කියන්න පුළුවන්. control 1. හරි මම උදේ ක්ලික් කරා. මෙන්න මෙහෙම ආවා. alignment වල මට ප්‍රශ්නේ තියෙන්නේ. alignment වලට ගියා. මට තියෙන්නේ මෙතන උඩට කඩා ගන්න. ඒකට මම කියන්නේ wrap text කියලා. මේ wrap text එකේ කියන්නේ කොටුව දැන්ට තියෙන හිස්ව. මෙවැනි කොටු අපි දකින්න වැඩ කරන් යද්දී මේ කොටු හඳුන්වන්නේ check box කියලා. check box. check box එක අපි බලමු මෙතන wrap text කියන තැනම ගිහිල්ලා ඔන්න හරියට දාන්න. දැන් wrap text එක දිනනවා. ඒ කියන්නේ එක යට එක කැඩලා යනවා. ඔන්න ඕකේ කරලා බලමු. මෙන්න කැඩ කැඩලා ගිහිල්ලා අපට ලැබුණා. හරි. දැන් මම මෙතනදී යන්නේ grades හොයන්න. මුලින්ම සමාන ලකුණු දැම්මා. if කියලා ලිව්වා. මේ if වලට අපුරු simple capital ප්‍රශ්නයක් නැහැ. වරහණක් ඇරියා. එහෙම. දැන් අපිට අවශ්‍යතාව තියෙන්නේ මෙන්න මේ මෙස් වල ලකුණ. මේ ලකුණ විශාලයි හෝ සමානයි 75 නම් අපි කියනවා මෙයාට දෙන්න කියලා සාමාර්ථයක්. මොකක්ද සාමාර්ථය? A කියන සාමාර්ථය. එහෙම නෙවෙයි නම් මෙයාට දෙන්න කියනවා B කියන සාමාර්ථය. ඒත් අපි දකින්නේ A B කියන සාමාර්ථ දෙක විතරයි. ඒත් මෙයාගේ ලකුණු පදනම මත යාට හිමි වෙන්නේ A සාමාර්ථයක්. එදලම පහළට මොනවද ලැබෙන්නේ? A සාමාර්ථ B. ඇයි මෙයාට A ලැබුණේ? අපේ තීරණේ 75ට වැඩි. මෙයාට 75ට වැඩිනේ. මෙයා 75ට අඩු නිසා B. 75ට අඩු නිසා B. මේ 75ට අඩු නිසා B. දැන් 75ට අඩුයි මුලක් මඩි. AB. එතකොට අපට AB අකුරු දෙක දෙන ආකාරයෙන් දැන් ගැටලුවක් විතරක් මතුවන්නේ නැහැ. මෙන්න AB. හොඳින් අවධානය කරන්න. AB අවස්ථා දෙක අපි යොදන ආකාරය පිළිබඳව මෙන්න මේ ආකාරයට තමයි අපි ලියන්නේ ලිවීමේදී. හොඳට බලා ගන්න. මෙන්න මේක තමයි සූත්‍රය. සූත්‍රය දීලා තියෙන අපි if සමානයි if e පහසෙල් එකේ යගේ දැන් e පම ගලවලා ගන්න මෙතන මෙහා පැත්තට. e පහසෙල් එකේ යගේ මෙතන තියෙනවා a හෝ b. a නම් 75ට වැඩි හෝ සමානයි. b නම් a නීතිය පිළිපදින්නේ නැහැ. හොඳයි. මම දැන් ආපහු තව කතා කරගෙන යනවා ඊළඟ අවස්ථාව ගැන. හොඳින් බලා ගන්න අපි ඊළඟට ලියන්නේ කුමක්ද කියලා. මේ කොටස මක්කලා යොදනවා. මේකයි කරන්නේ. සමාන if කියලා ලියනවා.
වරහන් ඇතුලේ. යොදාගන්නේ මෙන්න මේ සෙල් එක. විශාලයි. හෝ සමාන 75. කම ඒ කම ඒ කම අපි දැන් මෙයාට කියාගෙන ආවා 75ට වැඩි නම් A කියලා. අපි මෙතනින් අපි ළඟ තියෙන AB විතරක් නෙවෙයිනේ. තව තියෙනවා C S W මේවත් තියෙනනේ. අපි මේ නිසා අපි බලමු මේ මම කතාරනේ මේ මීටර් මේ මෑතක් වෙනකන් අපි විෂය නිදේශ තුන භාවිත කරන ආකාරයට ABC දෙන ආකාරය මේවා වෙනස් වෙන පුළුවන් මේ පාඩම් මාලා යන අතර සහ ඉංග්‍රීසියේදී. කෙසේ නමුත් මේ සාකච්ඡා කරමින් ඉන්නේ සාමාන්‍ය ආකාරයට තිබුණු අවස්ථා භාවිත කරලා. මට දැන් ඕනේ A දෙන්න මේ ඊට AB විතරයි මම කලින් දුන්නා. දැන් ABC තුනක් දෙන්න යනවා. ඒතර මට සිද්ධ වෙනවා නැවත වතාවක් මෙයාට කියන්න මේ තර්කය හැර තව තර්ක දෙකක්. ඒ තමයි B කියන තර්කයයි C කියන තර්කයයි. එහෙනම් බලමු ඒ තර්කය දන්න නිසා නැවත වතාවක් if ලියන්න වෙනවා. if ලියලා වරහණක් කරලා අපි කියනවා බලන්න වරහන් දෙකේ පාට දෙක වෙනස් නේද කියලා. ඒත් කතානේ E5 ගැනම තමයි. E5 යගේ විශාලයි හෝ සමානයි 65. 65ට වඩා විශාලව සමාන නම් අපි කියනවා මෙයාට දෙන්න B එකක්. එහෙම නෙවෙයි නම් දැන් අපි මුහුණ දෙන ප්‍රශ්න තමයි මම මෙතෙන්දී ABC ගැන කියන්නම්. තව පියවරක් ගියාම ඊපස්සේ කතා කරනවා තව ටිකක් ඉදිරියට. C. අද බලන්න මේ ලියපු දේ 75ට වැඩි නම් A 65ට වැඩි නම් B එහෙම නොවෙනව නම් C. අපි දැන් වරහන් දෙයක් කරියා මේ. මෙතන වරහන් දෙයක් කරියා. අවසන් වෙන්න නම් වරහන් දෙකම වහන්න ඕන. බලන්න එක වරහනක් කරුවා. මේ කොටස තියෙන්නේ සතු පාටින් පෙන්නලා තියෙනවා. මෙන්න මේ කොටස A. නැවතනම් ඊළ වරහන් වුණා. කළු පාටින් පෙන්නන මේ කොටස. if දෙයක් පාවිච්චි කරා වරහන් දෙයක් ඇරුණා වරහන් දෙයක් වැහුණා. මම එන්ටර් කරා. නීතිය හැටියට මෙයාට A හිමි වෙනවා. මම දැන් පහළට මේ ටික මෙහෙම අරගෙන යනවා. දැන් බලන්න. මෙයාට A තියෙන්නේ 75ට වැඩි හෝ සමාන නිසා. මෙයාට 75ට වැඩි නිසා. මෙයාට B තියෙන්නේ 65ට වැඩි නිසා. මෙයාට C තියෙන්නේ 65ට වැඩි නොවන නිසා. එන්නේ කියන්නේ වෙන අපිට 65ට මෙතන තියෙන 65ට වැඩි හෝ සමාන තියෙනවනේ. ඒක 65ට සමාන වෙන්නත් බෑනේ. 65ට වැඩි හෝ සමානක් තියෙන නිසා මෙතන වෙන්නේ 65 හෝ වැඩි නොවන නිසා තමයි මෙයාට C හම්බුනේ. නමුත් අපට මේ තවදුරටත් මේක සංශෝධනය කරනවා නම් C අයට විතරක් නෙවෙයි තවත් පිරිසක් කියන්න පුළුවන් නේ. C තියෙන පුළුවන්, S තියෙන පුළුවන්, W තියෙන පුළුවන් නේ. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා කරලා මීට කලින් පැවතුණු අවස්ථාවලදී පාවිච්චි කර ශ්‍රේණි වෙන්නේ A, B, C, S, W වගේ වෙන පාවිච්චි කරේ. P විදිහට කතා කරමු. දැන් අපි බලමු මෙතන අමතවතාවක් මම මේ සංශෝධනයක් කරනවා. මේ තියෙන ප්‍රකාශය එතකොට මෙතන මම අවසානයේ තියෙන වරහන් දෙක ඔහොම තියෙනවා. වරහන් දෙක ළඟට ගිහින් මම කරන්නේ ප්‍රකාශය ලියනවා මෙහෙම. කමා හොඳයි. මම අපහුව අපි නැවත හරි ලියමුකෝ. ඉතින් ඉවත් වෙලා ඒක මකලින් තමයි වඩා හොඳ. අපි මෙහෙම ලියමු. සමානයි if
මම මේ වෙලාවේදී ප්‍රකාශ සම්පූර්ණ ලියනවා. ඔන්න මෙන්න මේ සෙල් එකේ අගය විශාලයි හෝ සමානයි 75, එහෙම වෙනවා නම් A, එහෙම වෙන්නේ නැත්නම් ඔන්න if ලිව්වා වරහණක් කැරියා if වලගය මේ සෙල් එකේ එකමයි පෙන්නවා විශාලයි හෝ සමානයි 65 ලිව්වා උද්දත කමා ලිව්වා ඉන්නවා ශ්‍රේණිය B උද්දත කමා වැළුවා ඊට පස්සේ නෝන තව තියෙනනේ C වලින් ඉවර වෙන්නේ නැහැනේ C තියෙනවා S තියෙන නිසා if එකක් ගන්නවා if වරහණක් කැරියා සෙල් එක පෙන්නවා මෙන්න මේ සෙල් එක විශාලයි හෝ සමානයි කියලා ලිව්වා කීයද අගය 5 අපි හිතමු 55 කියලා 55 ඉන්නෝ දේ තමයි C ඉතින් ඉවරත් වෙන්නේ නැහැ නේ තව අපට පුළුවන් SW දෙයක් ගන්න නිසා අපි තවත් වතාවක් යනවා if වලට if මේ සෙල් එකේ අගයමයි විශාලයි හෝ සමානයි අපි හිතමු 40 කියමුකෝ 40 නම් හෝ සමාන නම් මෙයාට දෙන්නේ අපි හිතමු S එකක් කියලා එසේ නොවේ නම් අපිට ලියන්න වෙන්නේ W නෝම එසේ නොවේ නම් W කියලා දැන් මේක සටහන් වුණා මෙතන සටහන් වුණා මම වරහන වහනවා හොඳින් බලන්න මෙන්න මෙතන තියෙන කොළ පාටෙන් අරන වරහන මම කොළ පාටෙන් අරනවා තමයි වැහුනේ හොඳින් සැලකීමක් වෙන්නේ මේ තැන්වලදී කොළ පාටෙන් තියෙන වරහන තමයි මේ වෙයිලා තියෙන්නේ ඊළඟට තියෙන මෙතන දම් පාට වරහන් දැන් අප වරහන් දැම්ම එයා දම් පාටෙන් වහගනි වරහන ඊට මෙහා වරහන් තියෙන මෙන්න මේ රෝස පාට වරහන් අපි දැම්මම එයා වරහන් දාගන්නේ මේ පාටෙන් ඊට පස්සේ මුලින්ම ආරම්භක වරහන වරහන් දැන් වරහන් ගහින හැටි ගැන අවධානයක් ගන්න ඕනේ කොහොමද වරහන් ගහන්නේ කියලා වරහන් හතරක් අපි ඇරියා හතර වතාවකදී වරහන් හතරෙම වහන දැන් එන්ට කරාම ප්‍රමාණවත් වෙන්නේ මේ ලියපු ටිකකට බලන්න ප්‍රමාණවත් වෙයි නැත්නම් වීඩියෝ එක ආපහු වලක් පසුපසට අරගෙන බලන්න ඔන්න A දැන් අපි ක්‍රමයෙන් මේක පහළට ගත්තා ක්‍රමයෙන් පහළට ගන්න ඕනේ ඉතා පරිස්සමින් වැඩ කරන එක තමයි වඩා හොඳ ඒ විදිහට පහළට ගත්තම ඔන්න සමහර අයට දැන් A තියෙනවා B තියෙනවා C තියෙනවා W දෙන කාටවත් S නැහැ මොකද අපි S සඳහා දීලා තිබුණු තීරණයට ඒ කියන්නේ 40 ගණන් කවුරක්වත් නැහැනේ ඒ තීරණයට කවුරක්වත් නැති නිසා අපි ලැබෙන්නේ උදාහරණයක් අපි මේ ළමයා මෙන්න මෙයාගේ ලක්ෂණ 41 වුණා කියමුකෝ අන්න යාට S ලැබෙනවා ඉතින් මේ විදිහට අපට පුළුවන් තීරණයක් අරගන්න වැඩ කිරීමේ දැන් ඔබට මේ ආකාරයට ABCD අරගන්න පුළුවන්කම තියෙනවා AB CSW ගන්න පුළුවන්කම තියෙනවා මේ තමයි පෙන්වන ආකාරය ඒ නිසා මේ ආකාරයෙන් අපට ප්‍රකාශ ලිවීම ගැන වැඩි අවධානයක් අරගන්න ඔබට වරහන් විවෘත ප්‍රමාණය වරහන් වහන්න සිදුවන බවත් මතක තියාගන්න ඕනේ if කියන කොන්දේසි පාවිච්චි කරද්දී